මේ උතුම් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විසිරුවා හැරීමට ප්‍රචාරය කිරීමට උතුම් ධර්ම දානය සිදු කිරීම සඳහා මාරවිල නාත්තණ්ඩිය පාර අංක 747 සීදර නිවසේ පදිංචි එම්.ඒ. කුමුදුනි ශ්‍රියාකාන්ති මැතිණිය ඇතුළු පවුලේ සෑම සියලු දෙනා ජන්මදිනයට ආශිර්වාදයේ පිණිස දායකත්වයේ දරලා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයෙන් ජනිත වන මහා පුණ්‍ය ශක්තිය, කුසල ශක්තිය, පින් බලාපොරොත්තුෙන් සිටින පින් අනුමෝදන් විය හැකි සියලු ආත්මයන් අනුමෝදන් කර ගනිත්වා. මතු සුගති භවයක් ලැබ උතුම් නිර්වාණාබෝධයේ තෙක්මම කුසලයේ හේතු වාසනා වේවා. සසර ගමන නිමා කර ගැනීමට වෙරදරන පාරමී පුර්ණ කුසලයට හිතති සදහම් පිපාසිත සියල්ලෝම මේ අමාදම් පානය කරත්වා. නිවන් මඟ පූර්ණය කර ගැනීමට මේ පුණ්‍ය කුසලය මහෝපකාරී වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේ ඇතුළු සසරින් නිවනට මඟ පහදා දෙන සීලම දේශකයාණන් වහන්සේලාටත් අමා මහ නිවන් දොරටුවම ඉවර වේවා. සීල සත්‍යෝ සංසාර කෙලෙස් ඕගේ තරණය කොට උතුම් නිර්වාණය පූර්ණය කර ගනිත්වා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පවිවේක රසං පිවිත්වා රසං උපසම්මස්සච නිද්දරෝ හෝති නිපාපෝ ධම්මපීති රසං පිබන්ති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ පවුලේ අය ප්‍රමුඛ වසරේ ප්‍රථම දවසෙහි මෙව ධර්මානුශාසනාවක් ශ්‍රවණය කිරීම සඳහා ඉඩාවකාශ වෙන් කරගත්තා වූ ලෝවාසී ලක්වාසී සදහැබර පින්නතුනි, අනුග්‍රහක පින්නතුන් අපට කෙලෙස් දුරු කර නිවන් මඟ පැහැදිලි කර දෙන ගැඹුරු දේශනාවක් ස්වාමීන් වහන්සේ කැමැති පරිදි වදාළ මැනවි කියලා තමයි මාතෘකා පාඨය දීලා තිබෙන්නේ. ගැඹුරු දේශනාවක්. සාගරය ක්‍රමෙන් ගැඹුරට යනවා. පිහිනන්න දන්නේ නැති කෙනාට ජලය ගැඹුරුයි. පිහිනන්න දැනගත්තාම ගැඹුරු ප්‍රශ්නයකුත් නැහැ. ඒ වගේ තමයි මේ ධර්මයේ සම්බන්ධයෙන් ගැඹුරත්. නොතේරෙන තාක්කල් මහ මෙරක් තරම් විශාලයි බරයි. ඒ අය තමයි අර මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිය තු උපදින්න ඕනේ, පෙරම් පුරලා තිබෙන්න ඕනේ කියලා තව නොයෙකුත් අර අපහසුවටපත් වෙන පූර්ණේ කරන්න අපහසු කාරණා ගොඩක් ඉදිරිපත් කරමින් නොකරන තැනට කතා කරන්නේ. මොකද ඒ ඉගෙනගත්ත කාරණාවලට අනුව මහ විශාල දෙයක්, මහ විශාල වැඩක් මේක අමුතුවෙන් ලබන්න තිබෙන දෙයක්. එහෙම කියලා තමයි ඔවුන්ගේ උපකල්පනය. ඇතැම්ම ඉතින් පිනට ලැබෙන දෙයක් කියලාත් හිතෙනවා. නමුත් තේරුම් ගන්නකොට මේකේ කරන්න තිබෙන්නේ කොමක්ද? නොදන්නකම නිසා කරමින් හිටපු වැඩක් නොකර ඉන්න එක. ඒ නොදන්නකම නිසා කරමින් හිටපු වැඩ නිසා හැමදාම මොකද වුනේ? නිවීම වැහි යනවා, සසර හැදෙනවා. නිවීම වැහි යනවා, සසර හැදෙනවා. අර කරනවායි කියලා කතා කරන ලොකු ලොකු වැඩ ඔක්කොමත් ඊට පස්සේ නිවීම වහන දරබවට පත් වෙනවා මේ පිනන්න දන්නේ නැති කෙනාට. ගැඹුරු ලෙස පේනවා. නමුත් තේරෙනකොට මේකේ සෑම දෙනා සඳහාම විවෘතව පවතිනා වූ, සෑම දෙනා විසින් පෞද්ගලික කළ යුත්තා වූ වැඩකට ජීවිතය තුළ අත ගහන්න ඕන. ඒ වැඩකට ජීවිතය තුළ අත ගහන්න පුළුවන් විදිහේ ජීවිතයක් තමයි
බුද්ධෝත්පාදයක් තුළ ෂණ සම්පත්තිලාභිත්වයෙන් ෂණයක කරන්න ඕන වැඩක් වශයෙන් තව සූත්‍රයක සඳහන් වෙන ඉඩකසර වෙන් වෙන්නේ සහ ඔබට ලැබෙන්නේ. මනුස්ස ප්‍රතිලාභයේහි ප්‍රධාන සුදුසුකම වශයෙන් පෙන්වන අතර අදාළ ක්‍රියාමාර්ගය ගැනීමට අවශ්‍ය මඟ හමු වෙන්න ඕන. සදහම් හමුවීම කියන්නේ ඒකයි. එන් තථාගතවරු මේ රහස ගාතාවක් පාසා පදයක් පාසා සගවා දේශනා කොට තිබෙනවා. අපේ ලෝකයයි කල්පනා කරන්නේ මේ විශාල වශයෙන් සූත්‍ර දේශනා 18 විතර තිබෙන නිසා අවුරුදු 45ේම කියපු දේවල් දැනගෙන ඉන්න ඕනේ කියලා. නෑ ඒ මොහොතේ හමු වුණ අයට ඒ හැම එකක් තුළින්ම පෙන්වලා තිබෙන්නේ කරන්න ඕන දේ. ඉතින් ඒ නිසා අපි තුළින් අපට තේරුම් ගන්න පුළුවන් මේ කරන්න ඕන දේ තේරුම් ගත්තාම අර 18000ක් තරම් විශාලව පේන දේ එකක් තුළින් දකින්න පුළුවන් කමක් තියෙනවා. එතකොට තමයි ගැඹුරු දේ නොගැඹුරු වෙනවක් කියලා කියන්නේ. ඉතින් මේ බඳු ගැඹුරු දේ නොගැඹුරු කොට සංකීර්ණ දේ සරල කොට ඒ වගේම දඹදෙණි යුගයේ භාෂාවෙන් ආදී වශයෙන් ව්‍යක්ත භාෂාවෙන් දේශනා කළ දේවල් කනට මිහිර වෙන ආකාරයෙන් සරල කොට දේශනා කරන්නට කලක් තිස්සේ උත්සාහ දරලා තිබෙනවා. පුරුදු වෙලා තිබෙනවා. මම හිතන්නේ පළවෙනි ධර්ම දේශනාව කරපු දවස තමයි 1981 ඔක්තෝබර් 8 වෙනිදා. අද දක්වා එතකොට වසර 5 යම් තැන්වලට යමින් ආරාධනාවත ධර්ම දේශනා කී දහයක් විතර කරලා ඇතිද. ඒ නිසා අද මේ පිළිබඳව තිබෙන්නේ මාතෘකාව ඇහිලා විනාඩි 10ක් 15ක් විතරයි යන්න ඕනේ. එතකොට අදහස් ගැලපිලා ඉවර වෙනවා. ත්‍රිපිටකේ පුරා පවතින කාරණා වලින් ගැලපෙන අදහස්. ඒ නිසා මේ ගැඹුරු ධර්ම දේශනාවක් කියන වචනේ තමයි මම මේ ආපහු ටික දවසකින් පාවිච්චි කරන්න ඉඩ කඩ ලැබුණේ නැති නිවන් මඟ. ධම්මපදේ කියන වචනේ තේරුම මම කියන්නේ නිවන් මඟ කියලා. ඒකයි එහෙම කියන්නේ. ධම්ම කියන්නේ නිවීමට, පද කියන්නේ මාවතට. නිවනට මඟ මේකේ තියෙන්නේ. එහි සඳහන් වෙන්නා වූ සුඛ වග්ගයේ ගාථාවක් තෝරාගත්තේ. මේ වග්ගෙන් වග්ගෙට යමින් මම එක එක ගාථාව කියමින් ඉන්නවා. අග 26 ඉවරුනහම ආයෙත් මුලට එන්න කල්පනා කරනවා. මේකේ තිබෙනවා අමුතු රසක්. රසපානයක් තියෙන්නේ නිකන් නෙමෙයි. රසං පිවිත්වා. පිවිත්වා කියන්නේ පානයකට බී. හැබැයි මේක අමුතු දිවට දැනෙන එකක් වෙන්න බෑ කියලා මට හිතෙන්නේ. මොකද මේ පවිවේක රසං පිවිත්වා. විවේක රසය පානය කිරීම කියලා එකක් තිබෙනවා. ඔන්න මේ බුදු සමයේ තියෙන මේ රස කියන එක දිවට දැනෙන එකට වඩා වෙනත් එකක් වශයෙන් මේ පෙන්ලා තිබෙනවා. විවේකයේ කියන වචනේ අපි ඉගෙන ගන්න ඉතින් පාසල් යන කාලේනේ. ඒ විවේකයේ අර විෂයානුබද්ධ කටයුතු වලට පැවරීම් වලට යොමු නොවි සිත ටිකක් ඇවිදින්න දෙන්න, වතුර බොන්න යන්න දෙන, hina වෙන්න දෙන, විහිළු කරන්න දෙන කාලය. ඒක තමයි ඒ විවේකය කියන්නේ. නමුත් ඔය විවේකේ එන්නේ නැත්තේ මේ බුදුදහමේ සඳහන් මේ pāli භාෂාවේ සඳහන් විවේක කියන අර්ථය. නමුත් එය බුදුදහම නොදන්නා ඕන කෙනෙකුට ජාතික ජාත්‍යන්තර පාසල් වල ලැබෙන මේ කාර්යබහුලත්වයෙන් මනස පොඩ්ඩක් මොදවා ගන්න ලැබෙන එකක් නේ. මේ මිනිස්සුන්ට ජීවිතේ ජීවත් වෙනකොට තිබෙනවා මේ බර කියලා එකක්. ඔබ කතා කරන හිස මත තබන බර වෙනුවට සිත ඇතුලේ පවතින බර. හිස මත බර වෙනුවට සිත තුල බර. ඔය පෙන්වන්නේ බාරෝහවේ පංචක්කන්දා එහෙම කියන ගාථාවකිනුත් බර කියලා. මෙන්න මේ බර සාමාන්‍යයෙන් බොහෝ දෙනාට සාමාන්‍ය සමාජයට දැනෙනවා විතරක් නෙමෙයි කරගහගෙනත් යනවා බර විඳවනවා. මේ බරෙන් නිදහස් වීම තමයි අර බාර නික්ඛේපණං සුඛං කියලා පෙන්වන්නේ. සුඛය කියන්නේ බරෙන් නිදහස් වීම කියලා පෙන්නලා තිබෙනවා. මෙන්න මේ බර කොහෙද තිබෙන්නේ කියලා ගත්තාම චිත්තේන නීයති ලෝකේ කියලාත් කතා කරනවා. මේ සිත විසින් ලෝකේ අරන් යනවා කියලා පැහැදිලි කරලා දානවා.
සිත ලෝකයක් පවත්වාගෙන අස්සරහට යනවායි කියන එක. ඒ නිසා මේ ගැඹුරු දේ කතා කරන්න අපට සිත ගැන කතා කරන්න වෙනවා. මේ විවේකේ හොයාගන්න. එතකොට මේ විවේකයට කියන්නේ ත්‍රිවිධ විවේකය කියලා. කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය. ඔන්නමයි මේ විවේකය හම්බ වෙන්නේ. නමුත් මෙතන කාය කියන වචනෙට කය කියලා ගන්න එහෙම බෑ. මොකද ඔය කුසල චේතනා නැත්තම් කුසල් සිත් 25 විග්‍රහ කිරීමේදී මේ කාය පස්සද්දි චිත්ත පස්සද්දි කාය ලහුතා චිත්ත ලහුතා කාය මුදුතා චිත්ත මුදුතා කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා කාය උජ්ජකතා චිත්ත උජ්ජකතා කියලා ඒ කාය චිත්ත කියන්නේ කයේ සහ සිතේ නෙවෙයි. සිතේ සහ සිතුවිලි වල. එතකොට එහෙමනම් මේ කාය චිත්ත කියන එකේ තේරුම සිතේ සහ සිතුවිලි වල පවතිනා වූ නිදහසක් විවේකයක්. උපදි කියන්නේ කෙලෙස් වලට නැත්තම් උපාදාන වලට ඒවයින් මිදුනහම තියෙන එක තමයි උපදි විවේකය කියලා කියන්නේ. දැන් මේක හොයාගන්න පුළුවන් විදිහක් තිබෙනවා. මේක පිළිබඳව ටිකක් ඔය සිත ගැන ඉගෙන ගන්න ඕනේ. බුදු සමයේ සිත ගැන උගන්වනවානේ. තථාගතයන් වහන්සේ උගන්වන්නේ තිස පිළිබඳව නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මපි සමනුපස්සාමි. මහන්නේ මම මගේ බුදු ඇසින්වත් දන්නේ නැහැ. හටගත්ත ගමන් නැසෙන දෙයක් සිත තරම් කියලා. ඒ සිතේ ආයු කාලය අසුරු ගසන සැනක් කියන එක ඒ වගේම චිත්තචෛතසික විග්‍රහයත් පවතිනවා ඒක උත්පාද ඒක නිරෝධ කියලා. සිත සමග උපදින බැවින් චෛතසික ඒක උත්පාද. සිත නැති සමග නැති වෙන බැවින් ඒක නිරෝධ. එතකොට ෂණයකින් උත්පාද නිරෝධයක් සිත කියන එකේ ස්වභාවය. සිතේ තියෙනා වූ චෛතසික ස්වභාවයන් ඊට පස්සේ බෙදනවා ප්‍රධාන වශයෙන් කාමාවචර රූපාවචර අරූපාවචර කියලා. කාමාවචර පැත්තේ කුසල අකුසල කියලාත් බෙදෙනවා. තව අහේතුක කියලාත් බෙදෙනවා. ඉතින් අහේතුක හින්දා ඒවා ඉගෙන ගන්න ඕන නෑ. මොකද ඒවෙන් දුක් ගෙනත් දෙන්නේ නැති නිසා අහේතුක කියන එක ඒ තේරුම ඒකයි. සමාජයේ කතා කරන හේතුවක් නැතුව කියන අර්ථය නෙමෙයි. එතකොට මේ සිත්වල හට ගන්නා වූ මේ අකුසල පක්ෂයට බර සහ කුසල පක්ෂයට බර සිත්වල තමයි කිසියම් ආකාරයක මේ බර තියෙන්නේ. මතක තබා ගන්න. සාමාන්‍යයෙන් ඒ සිත්වල හට ගන්නා හැඟීම් චෛතසික වශයෙන් ගත්තාම චෛතසික නිසා තමයි මේ බර දැනෙන්නේ. ඒ සිත අකුසල් සිතක් වෙන්නේ චෛතසික නිසා. ඒ නිසා සිත තුල පවතින ගති ලක්ෂණ චෛතසික කියලා පැහැදිලි කරනු ලබනවා. මේකට අපිට අකුසල පක්ෂයේ ගත්තොත් එහෙම මෝහහිරක අනොත්තප්ප උද්දච්ච ලෝභ දිට්ඨිමාන දෝෂ ඉස්සා මච්චරි කුක්කුච්ච තීන මිද්ද විතිකිච්ඡා කියලා 14ක් බෙදලා තිනවා. එතකොට මේ හැම එකම හැම මොහොතෙම එන්නේ නැහැ. අදාළ මොහොතකදී මේවා සිතට එකතු වෙනවා. ඒ එකතු වීම තුළ කොතරම් සිතට බර දැනෙනවද කියනවා නම් ඉස්සර අදේ හැදෙනවා. හදේ ආබාධ හැදීමේ යනවා, මැරිලා වැටෙනවා, රෝගී බවට පත් වෙනවා, උමතු බවට පත් වෙනවා. ඒ තමයි බර. ජීවිතේ යම් කලක් ඔබ පෘථග්ජන කෙනෙක් වශයෙන් ගත කරලා තිබෙනවා නම් මේ ලෝකයේ සිදුවන සිදුවීම් වලට ප්‍රතිචාර දක්වන්න ගිහින් බාර ගැනීම නිසා මට බැන්න ආය මට ගැහුවා ආය මට පහර දුන්නා ආය මට පාඩුවක් ඇති කළා ආය ආදී වශයෙන් මේ කාරණා නිසාත් මේ බර හිතේ හට ගන්නවා. එතකොට මේ කාමාවචර කුසල චෛතසික කියන කාරණේ තියෙනවා. කුසල් සිත් කියන කාරණේ ඒකෙත් බර නැත්තේ නැහැ. මොකද ඒක ලෝකෝත්තර කුසල් සිත් නෙමෙයි කාමාවචර කුසල් සිත් වලත් කිසියම් ආකාරයක වේදිත සුඛයක් තිබෙන බැවින් ඒවත් මමත්වයේ තිබෙන බැවින් ඒකෙත් බරක් තියෙනවා. නමුත් මේ අකුසලයෙන් වෙන්නීම සඳහා භාවිතා කරන්න ඕන චෛතසික ප්‍රමාණයක් තිබෙනවා කුසල චෛතසික කියලා. ඒවා උදව් කරගෙන අරවෙන් මිදෙන්න පුළුවන්කමක් තිබෙනවා.
ඉතින් මේක මේ බර තේරුම් ගන්නට විවේකයේ ඕන වෙන්න බර තේරුම් ගන්න පුළුවන් විදිහක් තිබෙනවා. ඔබ ජීවිතේ ගත කරමින් නම් ඉන්නේ ඔබට තිබෙන වගකීම් ප්‍රමාණයක් තිබෙනවා නම් මවෙක් පියෙක් වශයෙන් හෝ තවත් වගකිය යුතු කෙනෙක් වශයෙන් මේක තුල සමහර අය කියන්නේ දියණියක් හදාගන්න එක විවාහයක් කර දෙන විශාල බරක් ආදී වශයෙන් එහෙම දරු බර එහෙම කියලා කතා කරන්නේ. ඔය සිතට දැනෙන එකට තමයි ඔය බර කියන්නේ. තෝ කිලෝ ගානක බරක් නෙවෙයි ඔය කතා කරන්නේ. ඉතින් මේක අයින් කරන්න මේ බාර නික්ෂේපණය පෘථග්ජනයට තේරෙන්නේ නැහැ. ඔවුන් බර ගෙන යාම තමයි දුක කියලා කියන්නේ. සමහර විට ඔබට මේක මම ඉගයක් වශයෙන් ප්‍රකාශ කරන්නම් දැනෙන විදිහක් හොයාගන්න විදිහක් ඔබට යම්කිසි ප්‍රිය කරන නාට්‍යයකට සවන් දෙන්න පුළුවනි නම් ලෝකේ තියෙන දේවල් අමතක වෙලා ගියාම අන්න එතන කිසියම් සැහැල්ලුවක් දැනෙනවා. එමත් නැත්නම් ඔබට වන්දනා කිරීම වැනි කාරණයකදී වන්දනාවටම හිත එකඟ කරගෙන ඉන්න පුළුවන් නම් පැය භාගයක් ඒ කාලය තුල ලෝකෙ තිබිච්ච දුක් තිබුණේ නෑ නේද මගේ හිතේ කියලා දැනෙනවා. එහෙමත් නැත්නම් ඔය අපි කියලා දුන්න හෝ කාගෙන් හෝ අහගත්ත කතාවක්, දහම් කතාවක් මෙනෙහි කරමින් ඉන්න පුළුවන් නම් සිත ඒකට යොමු කරගෙන ඒකට සම්මාසනය කියලාත් කියනවා. වෙලාව ගත වෙනවා දැනෙන්නේ නැතු වෙන්න පුළුවන් සෑහෙන වෙලාවක්. අන්නේ වෙලාව ගත වෙනවා දැනෙන්නේ නැති කාලය තුල ඔබේ සිතට බරක් නැතිුනේ නෑ නේද කියලා තේරෙනවා. එහෙමයි ඔය විවේක රසය පිළිබඳව ඉව වැටෙන්නේ නැතුව. ඒක සම්පූර්ණයෙන් නිකලස් රසය නෙවෙයි. එහෙමත් නැත්නම් ආනාපාන ඔස්සේ ඒකට අවධානය යොමු කිරීමෙනුත් ඒ ඇතුළු වීම පිටවීම දැනීම තුළ හෝ බුදුගුණයක් පිළිබඳව මෙනෙහි කිරීම වලිනුත් අර ඔබේ චිත්ත අභ්‍යන්තරයෙන් ඇති කරන්නා වූ පීඩනය හිතට නොයන නිසා නැති වී ඇති නිසා නෙවෙයි ඒ කාල සීමාව තුළ සිතට නොයන නිසා ඔබට කිසියම් ආකාරයක සැහැල්ලුවක් පස්සද්ධියක් දැනෙනවා ඇති. නමුත් ඒවා නැති නිසා නෙවෙයි වෙනත් එකකින් සිත පිරී තිබුණ නිසා ඒවාට එන්න ඉඩ නැති නිසා. ඈත්වීම කියන වචනයක් සඳහන් කරනවා තදංග කියලා. යටපත් වීම කියලා විස්කම්බකනේ කියන වචනයක් පාවිච්චි කරනවා ඈත්වීම කියලා. ඒ බර යටපත් කරන්න ඈත් කරන්න පුළුවන් මිනිස්සුන්ට. ලෝකේ බුදුරු පහළ වෙන්න පෙර මිනිසුන් විසින් කළෙත් ඔය යටපත් කිරීම ඈත් කිරීම නැමැති උපක්‍රමශීලීත්වය තමයි. නමුත් ඒකෙදී ඔය විවේක රසයට හා සමාන රසයක් හම්බ වෙනවා. එතනදී වෙන්නේ ඔය එකක් හම්බ වුණාම වර්තමාන සමාජයේ අයටත් ඒකෙන් ලැබෙන සුවයක් තියෙනවා. මේ සුවය කෙරෙහි ඇලුම් කරනවා නැත්තම් බැඳෙනවා. බැඳිලා ඒ සුවය තියාගන්න ඊට පස්සේ බණ අහන්නේ මොකටද භාවනා කරන්න ඕන කියලා ඉඳගෙන අර අරමුණක් වැඩිම තුලින් ලෝකය අමතක කිරීම සඳහා බොහෝ දෙනා වෙහෙසෙනවා. ඒ අර විවේක රසය දන්න නිසා. නමුත් යන පාර වැරදි. ඔය විවේක රසයත් හොයාගත්ත අපි වසර 7ක් 8ක් තිස්සේ උතන ඉන්න උත්සාහ කරපු අය. කෙලෙස් සහිතව සහ සදහම් තේරුම් නොගෙන. මේ ඊයේ පෙරේදත් මගෙන් කෙනෙක් ඇහුවා වගේ මේ සමහර විට මේක තවත් කෙනෙක් අහගෙන ඉන්නත් ඇති. ආනාපාන සතිය වඩාන ගියන් පස්සේ සම්තුන්නම් උනම් පස්සේ මොකද කරන්නේ කියලා. අනේ එර කෙලෙස් යටපත් වීම තුළ සිතුවිලි එන්නේ නැති තැනට හිත හදලා තියෙනවා. නමුත් එතනින් එහාට කරන්න ත්‍රිලක්ෂණය චතුස්සත්‍ය එහෙම නැත්නම් කාම විතර්ක ව්‍යාපාද විතර්ක උපදින හැටි, දියුණු වෙන හැටි, සංසිඳන හැටි තේරුම් අරන් එතෙන්ට යොදන්න වෙනවා. ඊට එහා නැත්නම් කරන්න දෙයක් නැහැ. අර ඒ සඳහා අභ්‍යාසයක් වශයෙන් පෙර පුහුණුවක් පමණයි. නිසා ඒකට දීපු උත්තරෙත් ඒකයි. එතනින් එහාට මේක ධර්මය කියන එක තේරුම් ගන්න ඕන. ඒකයි බුදු සමයේ ඔය අර බණ මොකටද භාවනා කරමු කියන අයගේ අර්ථයට එහා යමින් බණ දැනගෙන භාවනා කරමු කියන තැනට එන්න. මොකද
ඒ අය හිතන්නේ සමහරට බුදුහාමුදුරුවෝ ගමින් ගමට යමින් කැල් ගස්සට වාඩි වෙලා ඉඳගෙන එන මිනිස්සුන්ට කතන්දර කිව්වයි කියලා ඇස් දෙක පියාගෙන අරමුණක් වඩන්න නැතුව ඉන්න එක භාවනාව කියලා. එහෙම හිතන අය ඉන්නවා. කතා කරන හැටියෙන් තේරෙනවා. කීප අවස්ථාවකදී මතක් කරලා දුන්න භාවනා කියන පදේ තේරුම වඩනවා කියන එක. ඉඳගෙන ඉන්නවා හෝ ඇස් දෙක පියාගෙන ඉන්නවා හෝ පිළිමයක් වගේ ඉන්නවා කියන එක නෙවෙයි. මොනියම්ම දෙයක් හෝ වැඩි දියුණු කිරීමට කියන්නේ භාවනාව. ඒකයි ආනාපාන සති කියන පදයට භාවනා කියලා කියන්නේ. එතකොට ආන අපාන ඔස්සේ සිහිය වඩනවා. ආන අපාන ඔස්සේ දැනීම නැත්තම් සිහිය වඩනවා. ඒකෙන් කරන්නේ. ඒ කියන්නේ ඇතුළු වෙන එක දැනෙනවා නම් පිට වෙන එක දැනෙනවා නම් නැවත නැවත මේක පැයක් තිස්සේ බලන්න පුළුවන් නම් සිත ඒක කෙරෙහිම දැනීමෙන් යුක්ත වෙනවා. එතකොට ඒ අර සතිය අවධානය යොමු වීම නෙවෙන්නේ. එතකොට ඉරියාපත භාවනා. එතකොට ඉරියව් පවත්වීම තුළින් සතිය වඩනවා. එහෙම නැත්නම් කසින භාවනා. නීල පීත ලෝහිත ආදී කසිනයක් නැත්නම් අරමුණක් අරගෙන ඒක භාවිතා කරනවා. යමක් වැඩි දියුණු කිරීම කියන අර්ථය නෙමෙයි වඩනවා කියලා කියන්නේ. ඉතින් ඒවා සමාජයේ තිබිලා තිබෙනවා. ඒවයින් යම්කිසි පෙරහුරුවක් ලැබෙනවා. නමුත් අපි කතා කරන විදර්ශනා වඩනවා. මේ ක්ලේශයන් ඈත් කරන්න යටපත් කරන්න විදර්ශනා වඩන්න ඕන නෑ. ඕන එකකින් කරන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මෙ පෙන්වන්නේ මේ විවේකයට එන්නට මේ ක්ලේශයන්ගේ සංසිඳීම අවශ්‍ය වෙනවා. තේසං වූප සමෝසකෝ කියලානේ කියන්නේ. තේසං කියන්නේ ඒවා ආයේ විපසමය සංසිඳීම කියන එකනේ. මෙන්න මේ සංසිඳීම කියන තැනටපත් වෙන්නට වරම් දෙන්නේ නැහැ බුදු සසුන තුළ පෘථග්ජන සමාජයට. විශේෂ බලපත්‍රයක් හෝ අල්ලසක් ගන්න එකක් නෙවෙයි ඒක. නොහැකියාව. අත කවුරුත් බලපත්‍ර දෙනවා හෝ අල්ලස් ගන්නවා නෙවෙයි ඒක. නමුත් ඒකේ ඒ වරම නැත්නම් අවසරය හමු වෙන්නේ මේ අදාළ තේරුම් අරගෙන මේ පවිවේක රසං විවේක රසයේ පානය කරමින් ඒ වගේම තව වචනයක් තියෙනවා රසං උපසමස්සච. එහෙමත් එකක් තියෙනවා. අර්ථයෙන් උපසමයෙන් ලබන රසය සංසිඳීමෙන්. දැන් මොනවද සංසිඳෙන්න ඕන? අන්න ඒවා සංසිඳවා ගන්නට අපට මහන්සි වෙන්න වෙනවා. මොනවද පෘථග්ජනයාගේ ජීවිතේ සංසිඳීම වෙනකොට වර්ධනය වෙන්නේ? ලෝකවද්දනෝ කියලා කතා කරනවා. නැත්නම් ක්ලේශ ධර්මයන් වැඩි දියුණුව කියන එක සඳහන් කරනවා. ඔය සඳහන් කරන්නේ පරිහාන ධම්මං ඕ භික්ඛවේ දේසිස්සාමි කියන පදයෙන් මහණෙනි මම ඔබට පිරිහෙන ධර්ම දේශනා කරම කියලා. ඊට පස්සේ ඒකේ පිරිහෙනවා කියන වචනේ පෙන්ලා තිබෙන්නේ මොනවා වැඩෙනවා කියලාද? රාග වේපුල්ලං, ද්වේෂ වේපුල්ලං, මෝහ වේපුල්ලං. අන්න සිත්හි හට ගන්නා වූ මේ චෛතසික බලවත් වීම තමයි විපුලත්වයටපත් වීම නැත්නම් වැඩිම කියලා කියන්නේ. එහෙම නැත්නම් අර වේපුල්ල කියන පදෙන් පෙන්වන විවේකේ නැතිවීම කියලා කතා කරන්නේ. පිරිහීම කියලා කතා කරන්නේ. අන්න ඒ වගේ අපිට මේ සමාජයේ ජීවත් වෙන්න ගියාම Taman කරන කියන කාර්යය කෙරෙහි අපි මොහොන දෙනු ලබන්නේ ආර්ය දර්ශනයකින් නෙවෙයි. පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන්. ඒ කියන්නේ සිත කය දෙකට බෙදාගෙන මේ මොහොතට පහළ වෙන ස්කන්ධ පහක් කියන හැඟීමකින් අරමුණක් කියන හැඟීමකින් නෙවෙයි. ලෝකේ දේවල් තියෙනවා අපිත් මෙහි ඉන්නවා. අපට ලෝකේ පේනවා. කියන අර්ථයෙන් තමයි කතා කරන්නේ. මේ කතා කිරීම තුළ ලෝකයට සිදුවෙන දෙයක් තමයි ලෝකෙත් එක්කලා සිතින් බැඳෙන එක. ලෝකෙ උපදිනකොට මේ ලෝකෙට සිතින් බැඳිලා නැහැ. නමුත් ඉපදලා ඊට පස්සේ ප්‍රියාප්‍රිය කාරණා අනුව දොරවල් පහෙන් මෙන්න මෙහෙම ලෝකෙත් එක්කලා කඹයක් වගේ බන්ධනයක් නොවුනට මේ එහෙම බන්ධනයක් තිබෙනවා. පේන බන්ධනයක් නැති වුණාට බැඳීමක්. ඒ බැඳීම ඇති කරනු ලබන්නේ මේ ලෝභ මූලික, දේශ මූලික, මෝහ මූලික නම් වූ අර අභිධර්මයේ සඳහන් කරන්නා වූ අකුසල් සිත් 12ට අයිති චෛසික මගින් තමයි විශේෂයෙන් මේ බර විවේකේ නැති කරනු ලබන්නේ. ඉතින් මේ මිනිසා මොකද කරන්නේ? පෘථග්ජන සමාජයේ ජීවත් වෙමින් ඔය ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් යුක්තව කටයුතු කරමින්. තුනෙන්ම යුක්තව නෙමෙයි, යම් මොහතක ලෝභයෙන්, මෝහයෙන්, තව මොහතක දේශයෙන්, මෝහයෙන් යුක්තව. බර පටවනවා. හිසට නෙමෙයි සිත ඇතුළට. බර පටවන්න බර දැනෙනවා වැඩිනේ. අන්න ඒ බර තමයි මිනිස්සුන්ට තිබෙන
බාර දානං දුකං ලෝකේ බුදුන් වහන්සේ වදාරන්නේ බරගෙන යාම තමයි ලෝකේ දුක කියලා කියන්නේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා මිනිස්සුන්ට පැහැදිලි කරන්නේ බාහිර නික්කේපණේ නැත්තම් බර බහා තැබීම. අන්න බර බහා තැබීමෙන් ලබන එක තමයි මේ විවේක රස කියලා කියන්නේ. එහෙම නැත්නම් රසං උපසමස්සච කියලා කියන්නේ සංසිඳීමේ රසය කියන එක. දැන් ඉතින් මේක කරන්නේ කොහොමද? මේක පැහැදිලි කරන්නේ බඳු අය විඳින විවේකයේ පිළිබඳව අපිට උන්වහන්සේලාගේ විවේකයේ පිළිබඳව රස විඳින එකට වඩා අපි කොහොමද එතෙන්ට යන්නේ කියලානේ හොයාගන්න ඕන. මේ බඳු තත්ත්වයකදී තව දෙයක් තියෙනවා. නිද්දරෝ හෝති නිප්පාපෝ. ඔය දරත කියලා කතා කරන වචනකුත් පවතිනවා. ඔය බර එහෙම නැත්නම් ක්ලේශයන් කියන වචනේට. නිප්පාපෝ කියන වචනේ තේරුම නිස්පාපී නැත්නම් පාපයෙන් තොර වූ කියන අර්ථය. පාපයන් බැහැර වූ කියන අර්ථය. එහෙමත් ගත්තාම හරියනවා. ඒකට අපි සාමාන්‍යයෙන් නිප්පාපෝ පව් නැති කියන අර්ථය සම අර දරත කියන එකෙන් එයින් ඇති වෙන පීඩාව නැති කියන අර්ථය නිද්දරත කියන එක. දැන් ඉතින් සමාජයේ මිනිස්සුන් මේ සංසිද්ධින්හිදී පාපී සහ දරත වෙන ආකාරය තේරුම් ගන්න. මිනිස්සුන්ට අයිති ඒකයි. සාමාන්‍ය සමාජයේ දිනදා ජීවිතයේ ජය ගන්නට යාම තුළ ඒක ජීවන අවශ්‍යතාවයන් ඉටු කරගන්න අවශ්‍ය දේවල් කරන එක වරදක් හෝ පාපයක් නෙමෙයි. නමුත් ඒවායේදී පෘථග්ජන පුද්ගලයෝ ඒවා සමග ඇලීමෙන් ගැටීමෙන් සහ ඒවාට වාද විවාද කරගන්නට යාමෙන් බෙදා හදා ගන්නට යාම තුළ මේ මිනිසුන්ගේ සිත් තුළ ඇතිවෙන්නා වූ හැඟීම් විශේෂයක් තමයි චෛතසික විශේෂයක් තමයි අර අකුසල චෛතසික කියලා කියන්නේ. ඔබේ හිස මතට කිලෝග්‍රාමයේ තැබුවොත් ටික ටික බර වැඩි වෙනවා වගේ ජීවිතෙත් මෙන්න මේ කතා කරන බර මිනිසා වැඩි කරගන්නවා. ඒ මිනිසාට මේ වැඩි වෙන ආකාරය තේරෙන්නෙත් නැහැ, නිදහස් වෙන ආකාරය පුතග්ජනයාට කොහොමවත් තේරෙන්නෙත් නැහැ. ඒ නිසා බර තබාගෙනම යන්න පුළුවන් මගක් විදිහට ආගමික නොවන නම් ඔය විනෝදයට බරපැත්තට යන එක, ආගමික නම් ආගමික පුද පූජා පවත්වන එක තෝරා ගන්නු ලබනවා. නිවැරදි මගක් වශයෙන් නෙවෙයි, Tamanට තේරෙන මට්ටමේ විකල්පයක් වශයෙන්. අර බුදුන් වහන්සේ වදාළ සන්තුට්ටි පරමන් දනන් වෙනකොට අර තමන්ගේ හිත ඇතුළත පවතිනවල් දේවල් එන්ට නොදී නිරන්තරයෙන් සතුටින් ගත කරන විදියක්. ඒක තමයි ඉතින් ඔය ලෝකේ පවතින මාධ්‍ය සහ මාධ්‍ය සදාචාරය මගිනුත් ඔබකට සතුට සඳහා කියලා ඔය හැම විටම පිටින් දෙයක් පෙන්නලා ඔබේ සිතේ අදහස් යටපත් කරලා හතර දෙන්න උත්සාහ කරන්නේ. ඔවුන්ට පුළුවන් ඒක තමයි. ඒ වගේම ඒ ආගම් මට්ටමවලදී පවත්වන්නා වූ පුද පූජා මගිනුත් කිසියම් ආකාරයක ආස්වාදයක් ලැබෙන බැවින් අර ලෝකේ අමතක වෙනවා. නමුත් මේ ප්‍රතිපදා දෙකම මම දකින්නේ ආර්ය ප්‍රතිපදා වශයෙන් නෙවෙයි, ප්‍රාථමික ප්‍රතිපදා වශයෙන්. ඉතින් අපට හොඳම බේත තියෙනකොට බාල බේත් බොන්න ඕන නෑනේ. මොකද නියත වශයෙන්ම රෝගයේ සුව වෙන්නා වූ ප්‍රතිකාරයක් තිබෙන විට අවිශ්වාසයෙන් තව බේතක් බොන්න ඕන නැහැ. අන්න ඒ වගේ අදාළ මාර්ගයම තේරුම් ගන්නව ඇරුණාම අර අන් අය හඳුන්වා දෙන පරිදි පෘථග්ජනයට තේරෙන පරිදි ගන්නා වූ මගහැර යාමේ කලාවන්ට උත්සාහවන්ත වී තු නැහැ. නමුත් පොදුන් සමාජයේ බඳු දේවලුත් බුදුමග වශයෙන් සහ බුදුන් වහන්සේ වදාළ දේවල් වශයෙන් හිතනු ලබනවා. ඔය ඇතැම් අය අපට ඇහිලා තියෙනවා නැත්නම් කියපු අපිට කියලා තියෙනවා මේ බලහන්නේ මොකටද? භාවනා කරන්න ඉතින් තියෙන්නේ. එහෙම කියන අය ඉන්නවා. ඔවුන් බණ කියලා හිතනවා ඇත්තේ ඔය යටකී දවස බරණැස් නුවර එහෙම නැත්නම් පටාචාරා කිසා ගෞතමගේ කතන්දර අහනවට වෙන්නේ ඇති. නමුත් අපි බණ කියලා කියන්නේ ඒක නෙමෙයි. අපි බණ කියලා කියන්නේ මිනිසා චිත්තචෛතසිකයන්ගෙන් ලෝභයෙන්, දේශයෙන්, මෝහෙන් පිරී දුකටපත් වෙන ආකාරය පෙන්වනවා පළමුවෙන්. අනතුරු ඒවා අස් කර ගන්න ආකාරය පෙන්වනවා. දැන් මේ ටික තේරුම් ගත්තාම එකතු කරන එක නවත්තලා අස් කරන්න පටන් ගන්න එකට අපි භාවනා කියනවා. ඒක වඩනවාට විදර්ශනා කියන වචනය. ඒ අර්ථයෙන් තමයි අපි කතා කරන්නේ බුදු සමය බණ භාවනා. මොකද තථාගතයන් වහන්සේ අර මිනිසාට Tamanගේ ජීවිතය තුළ පරිහාන ධම්මං ඕ භික්ඛවේ දේසිස්සාමි පෙන්නනවා.
ඒ ටික කියලා නතර වුණා නම් බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ වෙන්නේ නැහැ. මොකද ඒක අනිත් ලෝකේ ඕන කෙනෙකුටත් කියන්න පුළුවන්. මිනිසා දුකටපත් වෙන හැටි දුක් විඳින හැටි කියන්න පුළුවන් ඕන කෙනෙකුට. නමුත් බුදුන් වහන්සේ විශේෂයටපත් වන්නේ ඒ දුකෙන්ම මිදෙන හැටි කියලා දෙන නිසානේ. අන්න මේ උන්වහන්සේ වදාළ මග ගත්තාම තමයි මේ කියන මේ දිවට නොදැනෙන්නා වූ ආමාශය නැත්තම් උදරය පිරෙන්නේ නැති මේ රසය පානය කරන්න ලැබෙන්නේ. ඒ නිසා ඒකේ හැටි තමයි මේ පෙන්වන්නේ. විවේක රසං පවිත්වා රසං උපසමස්සච. ත්‍රිවිධ විවේක රසය පානය කරමින් සංසිඳීමේ රසය වළඳන්න කියලා තිබෙනවා. දැන් එහෙමනම් අපි මේ විවේකේ නැති කරගෙන තියෙනවා විවේකයටපත් වෙන්නේ කොහොමද? විවේකේ නැති කරගෙන තියන්නේ ඇයි? මේ හැම හමු වෙන කාරණයක් එක්කලාම ඔබට රුචි අරුචි පරිදි ඇලීම් ගැටීම් ඇති කර ගන්නවා. දොරවල් පහෙන්ම මේක කර ගන්නවා. එතකොට මේ දොරවන් පහෙන් ඒක කරන්න යාම තුළ චිත්ත අභ්‍යන්තරයේහි කිසියම් ආකාරයක අකුසල මූලයක් රෝපණය වී බලවත් වෙනවා. ලෝභ මූලය, දේශ මූලය, මෝහ මූලය. මෙන්න මේ බලවත් වීම තුළ ඇතිවෙනා වූ පීඩනය තමයි මේ කෙලෙස් දුර්ගන්ධය නැත්තම් මේ බර කියලා කියන්නේ. ඉතින් ඔබ එබඳු දිනපතාම එබඳු ගැටලුවකට මුහුණ දීලා අවිවේකයෙන් විවේකයෙන් නෙවෙයි ඔය පීඩා විඳිනවා නම් ඔබට දැනෙයි කොතරම් මේ පීඩනයේ බලවත්ද කියලා. මම ඉතින් සමහර අයගෙන් අහලා තිබෙන්නේ එබඳු මානසික වද වේදනා විඳපු සමහර අයට අපගේ මේ සිරුර කෙසඟ වී යන ආකාරය, මොහොන ඉක්මනින් හැඩරුව වෙනස් වී මහ විශාල විකෘති භාගයටපත් වෙන ආකාරය, අකලට මහලු වෙන හේවත් කෙස්සුදු වෙන ආකාරය අපි දැකලා තිබෙනවා. ඒවත් තුලින් අපි දකිනවා මේ කොතරම් අර බර බලවත්ද කියලා. සාමාන්‍යයෙන් මෙහෙම කිව්වොත් අපේක්ෂා බංගත්වය කියලා හිතන්නකෝ. ඒ කියන්නේ ජීවිතේ අපේක්ෂා තියෙනවා, ඒවා ඉටු කර ගන්නට යන්න මොනම මාර්ගයක්වත් නැහැ. දැන් මේ වගේ තත්ත්වයක් තුළ මෙයා ඉන්න තැන සුවයෙන් නෙවෙයි. මේ පීඩනයේ ඊට පස්සේ රෝගයක් වශයෙන් මතුවෙන්න පුළුවෙනි, කෙස්සුදු වීමක් වශයෙන් මතුවෙන්න පුළුවෙනි. ඒ වගේ අන්න එහෙමයි අපි දැකලා තියෙන්නේ. එහෙම නැත්නම් නැති රෝගයක් විදිහට මතුවෙන්න පුළුවෙනි. අන්න ඒක තමයි මේ බර කියලා කතා කරන්නේ. ඉතින් ඒ නිසා මේ තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා දාලා වූ මේ බර හිස මත තියෙන බරක් නොව සිත තුළට පැටවෙන්නා වූ බර. එන් තථාගතයන් වහන්සේ ධර්ම පැහැදිලි කිරීමේදී බාරාදානං ලෝකං ලෝකේ බාරණික්කේපනං සුඛං කියලා මේ බර ගෙන යන එක තමයි ලෝකේ දුක කියන්නේ. මේ බරෙන් නිදහස් වෙන්න කියලා තමයි අනුශාසනා කරලා තියෙන්නේ. ඉතින් අපේ බොහෝ දෙනාට ඕක ඇහිලා නැතුවද මන් දන්නේ නැහැ. ඒගොල්ලෝ බර කරගහකට තව ආත්ම ගානක් ඇවිදින්නලා ඇත්තිය. මේ එදාට බර නික්ෂේපණය සඳහා. නමුත් තථාගත දේශනාව තුළ මා දකින්නේ බරක් වන්නේ නොදන්නා අයට ජීවිතය දැනගත්තාම මෙතනින් එහාට බර බහා තැබීම ආරම්භ වෙන්නේ. ඒ නිසා බර වර්ධනයේ යන පැත්තට කතා කරනවා අනුසෝතගාමී පුද්ගලයා හෙවත් පෘථග්ජනයයි කියලා. බර බහා තබා ගැනීම යන පුද්ගලයාට ආර්ය පුද්ගලයා හෙවත් පටිසෝතගාමියා කියලා කියනවා. ඉතින් අර අනාර්ය පුද්ගලයාට ගැඹුරු පේනවා. මහ විශාල කරන්න බැරි අමාරු දෙයක් විදිහට කැලේට විතරක් ගිහින් කරන්න ඕන වැඩක් විදිහට, ගහක් යට ඉඳගෙන කරන්න ඕන වැඩක් විදිහට, निराහාරව ඉඳලා කරන්න ඕන දෙයක් විදිහට, කෙස් රවුල් වවාගෙන කරන්න ඕන දෙයක් විදිහට, අකාගෙන් හරි අරන් කර්මස්ථානයක් අරන් 365 දවසම වඩන්න ඕන දෙයක් විදිහට වහම තව ඉතින් නොඑක් කාරණා මේකට අනවශ්‍ය බර පටවලා තිබෙනවා කරන්න බැරි විදිහට. තවත් කරන්න බැරි විදිහක්කුත් තියෙනවා මේකේ. පොතපතින් අපට උගන්වලා තිබෙන්නේ. ඒකත් ඉතින් ඔය බර කිරීම යටතේ පැහැදිලි කරලා දුන්නට කමක් නැහැ. මේක මට නම් කියලා දීප කෙනෙක් නැහැ. මට තේරෙන දෙයක් විතරයි කියන්නේ. ඒ කියන්නේ වසර 30-40ක් තිස්සේ මේ ග්‍රන්ථ සියල්ල පරිහරණය කිරීම තුළ අනුගමනීය ප්‍රතිපදාවල තිබෙනා වූ ඉගැන්වීම් තුළ තථාගතයන් වහන්සේ එයට කරපු කර්ම පැහැදිලි කිරීම වල තියෙන සූත්‍ර දේශනාවල කාමවචර ලෝකේ ඉන්න අයට රූපී ධානලාභීන්ට අරූපී ධානලාභීන්ට දෙසලා තියෙන බණවල වෙනස්කම් දැක්කම මේ අනවශ්‍ය බර තමයි සසර දුකින් මිදීම සඳහා සංයෝජන බැමි 10ක්ම කඩන්න ඕනේ කියන එක.
ඒක අපි ඉගෙන ගත්තේ අපිට උගන්වපු පාසල් පොත්වලින්. අර 10 පාඩම් කරනවා මේ 10 කරුණාම නිවන් ළඟින හැටි පළකුත් උගන්වනවා. මමත් ඉතින් ගිරවෙක් වගේ ඔක දෙතුන් සැරයක් කියන්නේ තුන් ආකාර ආගමක් ඔස්සේ බුදු සමය තුන් පැත්තක් ඉගැන්වීමක් ඔස්සේ පාඩම් කරගත්ත කෙනෙක්. ලියන්න පුළුවෙනි කියන්න පුළුවෙනි පාඩම් කරන්න පුළුවෙනි ලකුණු ගන්නත් පුළුවෙනි. කරන්න ගිය දාට කරන්න බෑ. මන්දයත් මේ අපේ ගමේ ගොඩේ ජීවත් වෙන අයටනේ මුල් සංයෝජන පහ තියෙන්නේ. එතකොට ඒවත් එක්ක තමයි බැඳෙන්නේ ඒක. ඊටු පහ බැඳෙන්නේ මෙහෙ ඉන්නකොට නේ කැලේට ගියාමනේ. කෙලෙස් යටපත් කරලා ලෞකික ධානය උපදවා ගන්න ගියාම ඒවට බැඳෙන එක තමයි ඉන් එහාට පෙන්වන්නේ. ඉතින් ඒ යන පාරේ ලෞකික ධානය උපදවන්නත් ඕන උපදවලා කඩන්නත් ඕන කියලා තමයි උගන්වන්නේ. ඒ තමයි තවත් ගෙදර ඉඳන් මේක කරන්න බෑ කියන මතයකට එන්න සමාජයේ හැරුණ හැටි. අන්දයත් ලෞකික ධානය කියන එක වර්තමාන කැලෑවල ඉන්න අයට පවා අපහසු දෙයක්. ಭಾರತೀಯ සමාජය තුළ සමාජයෙන් සම්පූර්ණයෙන්ම මේ මහ විශාල වනාන්තර තුළ එහෙම නැත්නම් ආහාර පාලනය කරගෙන ඔය කියන විදිහට පූර්ණ කාලීනව කැපකිරීම තුළ තමයි ඒ බඳු තත්ත්වයන්ට ආවේ. ඉතින් ඒ නිසා ඒක මේ ඇහැට කනට නාසයට අරමුණු ගැටෙන ඒවට සිත යන සමාජයේ ඉඳන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ ලෝකේ සම්පූර්ණයෙන්ම අමතක කරන්න ඕන යටපත් කරන්න ඕන දෙයක්. ඉතින් එතකොට තමයි ඒක හුඟක් අමාරුයි කියලා කියන්නේ. ඉතින් මා මේ සමාජයට කරුණු පැහැදිලි කිරීමේදී කේමක නම් වූ සූත්‍රය සහ දුකූපම පුද්ගල නම් වූ සූත්‍ර දෙක දේශනා කරලා තිබෙනවා. ඕනනම් ආය කරන්නත් පුළුවෙනි. ඒක තුළ පෙන්වන දර්ශනය තුළ මේ පෙළ වැරදි කියලා තියෙනවා. ඊට වඩා පහසු නෑ අච්චර පහසු නෑ මේක පහසුයි කියලා. සංයෝජන කියන දේවල් අපි හදා ගන්න දේවල්. ඒකට අපි වැරදීමෙන්. ඒකට දැන් මේ කාම ලෝකේ ජීවත් වෙන්න ගිහින් තමයි අපිට කාම ලෝකේ සංයෝජන හැදිලා තිබෙන්නේ. රූප ලෝකෙටපත් වුණොත් කියන්නේ ඒවා මෙලෝ වශයෙන් ඒ තත්ත්වයන්ටපත් වුණොත් තමයි ඒක සංයෝජනයක් වෙන්නේ. නැත්තම් ඒ සංයෝජන අපිට නැහැ. ඒ 10 පාර තුලත් මිනිසුන්ට මේ බුදු සමයෙන් පෙන්වන මේ දුකින් මිදීම මහ විශාල වරක් කියලා පෙන්වලා තිබෙනවා. ඔබ ඊතරම් මෙහාට දැම්ම හිතන්න ඕන නෑ. මේ ඔබේ තියෙන ටිකේ මේ බර නිදහස් කරගන්නකෝ. එතනින් එහාට තිබෙනවා නම් බලන්න පුළුවන් ඊට පස්සේ. අන්න දැන් මේ කටයුතු සඳහා මේ ගාථාවට බික්ඛු හෝ බික්ඛුණී හෝ උපාසක උපාසිකා හෝ වනාන්තරගත කියන පදයක් එහෙම මොකුත් දීලා නැහැ. ඒ කියන්නේ මේ දේවල් තේරුම් ගන්න පුළුවන් ඕන කෙනෙකුට මේ එදිනෙදා ජීවිතයේදීම අනිත් අයට නැති මේ විවේක රසය විඳින්න පුළුවන්. උදාහරණයක් වශයෙන් මම මෙහෙමත් පෙන්නලා තිබෙනවා. ඔය එදිනෙදා ලෝකේ ජීවත් වෙනකොට ඇතිවෙන්නා වූ අභියෝග ටිකට කියනවා ලෝක ධර්මතා කියලා. ලෝක ධර්ම සූත්‍ර දේශනා කරන බුදුරජාණන් වහන්සේ ලෝක ධර්මතා දෙපිරිසකට දෙආකාරයෙන් බලපාන ආකාරය පෙන්නනවා. ලෝක ධර්මතා එකක්. නමුත් විඳීමක් ඇති සහ විඳීමක් නැති කියන දෙපැත්තක් පෙන්නනවා. විඳීමක් කියන්නේ දුකක් කියන එක එතන. අරලා ධමේ කම්පාව කියන්නේ දුකනේ. එතකොට අසත පුතග්ජනයා කියන පුද්ගලයාට තමයි ලෝක ධර්මතා දුක් ගෙනත් දෙන්නේ. සුතත් අරියසකයා වෙනකොට ලෝක ධර්මතා තියෙනවා දුක් නැහැ. අන්න එතකොට එහෙනම් අර දුක් ගෙනත් දෙනවා කියන්නේ දරත එහෙම නැත්නම් පීඩානේ. බර කියන එකනේ. අන්න ඒක තුළින් අපි තේරුම් ගන්න ඕන මේ ලෝකේ ජීවත් වෙන්න ගිහින් ලෝකෙත් එක්කලා ඇලීම තුළින් පෞද්ගලිකව හදාගන්න දෙයක් මේ එක එක්කෙනාගේ දුක කියන්නේ කියලා. ඒ නිසාම මේක තම තමන්ට අයින් කරගන්න පුළුවන්කමක් තියෙන්නේ. අර බාහිර ලෝකේ අයින් කරන්න හෝ වෙනස් කරන්න අපිට බැහැනේ කවදාවත්. ඒ කාලවක් වලට ඇද වෙන අවුව වැස්ස පින්න ආහාර හිඟේ ආහාර සුලභ බව තව නොයෙකුත් පීඩන පාලනය කරන්න අපිට බැහැ. නමුත් මේවා තිබියදීම මේ ලෝකේ විවේකයෙන් ඉන්න පුළුවන් විදිහක් තමයි මේ අසුද්ධ පුතග්ජන භාවය අතහැර සුතවත් අරිසාක භාවයට ඔබේ දැක්ම පරිවර්තනය කරගන්න එක ඇඳුමට වඩා. එතකොට අසුත පුතග්ජනයා හිතන ආකාරය කොහොමද? ඔහු ජීවිතේ මව්කුසින් බිහි ජීවිත අවසානය දක්වා එකක් වශයෙන් ඒ ජීවත් වෙන පුද්ගලයා මම වශයෙන් තමයි ඔහු දකින්නේ. නමුත් අර අපි හිතින් සඳහන් කළ චිත්තසයිසේ විග්‍රහය සඳහන් කරන්නේ කයත් නිරන්තරයෙන් ආහාරය වෙනස් වෙනවා. නමුත් සිත මොහොතක් පාසා වෙනස් වෙනවා. ඒ වෙනස් වීමේදී හටගත්ත දේවල් වලට නැසෙන්න වරණුත් දීලා තියෙනවා. නැති වෙන්න. හටගත්ත ගමන් නැසෙන්න ඕන. සිසුත් එහෙමයි, චෛසිකත් එහෙමයි. නමුත් මේ හටගෙන නැසෙන චෛසික වල කොහොමද බරක් වෙන්නේ?
අන්න පෙන්නනවා අල්ලා ගැනීමෙන් තැවුල කියලා. අපි ඒවට එන දේවල් අල්ලා ගැනීම කියන්නේ ලෝභ මෝහ දේශ මොහ වශයෙන් ගැනීම නැත්නම් මමත්වෙන් ගැනීම. එතකොට මේ ලෝකෙට ආපු මිනිසුන් මෙන්න මේ වරද නිදහසේ ජීවත් වෙන්න තිබියදී නිදහසේ ජීවත් වෙන්න තිබිච්ච වරම අහිමි කරගත්ත જાතියක් වෙනවා පෘථග්ජන කියලා කියන්නේ. ඉතින් ඊට පස්සේ බුදුදහම වැරදි කියලා හරි බුදුහාමුදුරන්ට බැනලා හරි අටලෝ දහමට බැනලා හරි මේකෙන් නිදහස් වෙන්න බෑ. මේක නිදහස් වෙන්න බුදුවරු පෙන්වලා මාර්ගය ඔස්සේ යමින් තමන් විසින් වැටුණ අමාරුවෙන් තමන් ගොඩ එන්න ඕන. ඉතින් ඒ වැටෙන මනුස්සයා ලින් කටින්ම ගොඩ එන්න ඕන කියලා කියන්නේ. අන්න ඒ වගේ තමන් හදාගත්ත මේ දරත ටික නැත්නම් මොකද අනිත් වචනේ අපි කතා කළේ පාප ටික නිද්දරතෝ හෝති නිප්පාපෝ බවට පත්. නිද්දරෝ හෝති නිප්පාපෝ. එහෙම නැත්නම් දරත රහිත සහ පාපී රහිත බවට ජීවිතය තුළ පත් කර ගන්න වෙනවා. ඒකට එහෙමනම් කොයි වගේ දෙයක්ද කරන්න ඕන? වසවිස ගිලුණා නම් මොකද කරන්න ඕන? වසවිසව මාරන්න ඕන. ඔය දැන් ඔය සිංහල වෙදකමේ තියෙනවා ලයිවරේකේ කියලා වචනයක්. ඒකෙන් පෙන්වන්නෙත් අර වසවිසක් බැහැර කරන එකක් ගිලුණ දෙයක්. අන්නේ බාහිර කායික විරේකයේ වගේම බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ තුල චිත්ත විරේකයක් පෙන්නනවා. අන්න එය අනුගමනය කරන එක තමයි ඔබට පැවරෙන වගකීම සැනසීම සඳහා. මේ මෙන්න මේ වගකීම දරන්න මේ සඳහා වීරිය කරන්න කම්මැලි වුණ જાතියක් තමයි සිරසක්කත් උනත් තිස්සේ මේ බෞද්ධයා කියලා කියන්නේ. ඒ ප්‍රතිපදාවට එන්නේ නැතුව බොහොම ලේසියෙන් පුණ්‍ය මාර්ගය ඔස්සේ මේක සාක්ෂාත් වෙයි කියලා හිතන එක. පුණ්‍ය මාර්ගයේ කෙරෙහි විශ්වාස තබා මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මේ බර නිදහස් වෙයි කියලා හිතන එක නැහැ. පාප මාර්ගය තුල අවිද්‍යාව තියෙනවා දුක් වැඩි. පුණ්‍ය මාර්ගය තුලත් අවිද්‍යාව නැහැ කියලා නැහැ. ඒකේ දුක් ආර්ය සත්‍ය දුක තියෙනවා. නමුත් අර ලෞකික වශයෙන් සුඛයක් තියෙනවා. ඒ සුඛේ නිබ්බාන සුඛය කියලා හිතනවා. අර දුක වහගන්නට ඒක යොදා ගන්න එකයි එතන කරන්නේ. නමුත් සසර ගමන පවේ උපාදානයෙන් විතරක් නොවේ සිදු වෙන්නේ පිනේ උපාදානයෙන් සිදු වෙනවා. ධානයේ උපාදානයෙන් සිදු වෙනවා. එතකොට බර කියන්නේ එතකොට උපාදාන වීම. දැන් බර නිදහස් වෙන්නට තමයි උපාදානය කරගැනීමේ මෝඩකම වෙනුවට වුණ උපාදානයන්ගෙන් නිදහස් වෙවි තවත් උපාදානයන් නොකරගෙන ඉන්න අවශ්‍ය උත්සාහයක් මාර්ගයක් වීරයක් පැහැදිලි කරලා බලන්න. එතකොට මේකට සාමාන්‍යයෙන් සම්මා වායාම කියන වචනය තුල සඳහන් වෙලා තියෙනවා උපන් අකුසල් දුරු කිරීම සඳහා වායාමයේ උත්සාහ කරන්න ඕනේ කියලා. ඒ වගේම නූපන් අකුසල් නූපදවා ඉන්නත් උත්සාහ කරන්න ඕනේ කියලා. ඉතින් මේ නූපන් අකුසල් නූපදවා ඉන්නවා කියන වචන ඉතින් ඔය කුසල් අකුසල් කියන්නේ පව්පින් වලට අරන් දේශනා කරන බණක් තියෙනවා පොත්පත් වලත් එහෙම උගන්වනවා. ඒක හරියන්නේ ලෞකික මාර්ගයට පෘථග්ජන පුද්ගලයාට. ආර්ය මාර්ගයට ඊට වඩා එහාට කරුණක් වෙන්න ඕන. ඒකෙදි චිත්ත අභ්‍යන්තරයේ පවතිනා වූ ලෝභ දේශ මොහයන් තුරන් වීම උපන් අකුසල් දුරු වීම. අලුතින් ලෝභ දේශ මොහයන් උපාදාන නොවීම නූපන් අකුසල් නූපදවීම. එතකොට මේ විවේක සුවේවත් මාර්ගඵලලාභීත්වය හැමවීම නූපන් කුසල් ඉපදවීම. මාර්ගඵලලාභීත්වයේ සෝවාන් සකෘදාගාමී අනාගාමී අරහත් පිළිවෙලින් එහාට යන එක උපන් කුසල් වැඩි දියුණු වීම. අන්න ඒ ව්‍යායාමය දැත දෙපය දිගෑරීමෙන් අකුළුමින් කරන්න ඕන එකක් නෙමෙයි. මේක උත්සාහය. ව්‍යායාම කියන එකේ තේරුම මේක උත්සාහයක්. අන්න මේ කටයුත්ත සඳහා මිනිසාට බුදුරජාණන් වහන්සේ සුන්දරතම අවස්ථාවක් ලබා දෙනවා. හැම දිනාටම. ඒ සුන්දරතම අවස්ථාවට කියන්නේ මොහොත කියලා, මේ මොහොත කියලා. මේ මොහොතේ තමයි මේ හැමදාම සංසාරේ මේ සසරට අහු වෙන එක සිද්ධ වුනේ. අපි ඊයේ පෙරේදා කියලා කතා කළාට ගත කරනකොට හැමදාම ගත වෙන්නේ මේ මොහොත යටතේදී. මව් කුසින් බිහි වූ තැන් පටන්ම ජීවිතේ ගත වෙන්නේ මේ මොහොතම නැවත මොහොතින් මොහොත සිතෙන් සිතට. මේ මොහොතේ පමා වුණාම සසරට ඇලෙනවා. මේ මොහොතේ නොපමා වීමෙන් සසරෙන් මිදෙන මාර්ගය හොයා ගන්න පුළුවන්කමක් තිබෙනවා. ඉතින් මේ පිළිබඳව අපි පැහැදිලි කරපු ධර්මදේශනාවලින් පාඩයක් දෙකක් ඉදිරිපත් කළොත් එහෙම ඒ පාඩේ පාඩම් කරගත්තාම මම ඔක දන්නවා කියලා හිතන්න එපා. උපාදා පරිත්තස්සනංච ඕබික්වේ දේසිස්සාමි. අන්න අර පැවුල හම්ම වෙන්නේ මේ අරමුණු සමග ඇලීමෙන් කියලා පෙන්නනවා.
නමුත් ඇලෙන්නේ නැත්නම් අනුපාදා පරිත්තස්සර. එතකොට ඇලීම සහ නොඇලීම කියන දෙක තුලින් මේ වැඩේ සිද්ධ වෙන්න ඕන. ඉතින් ඇලීම කරන්න අපි දන්නවා සමාන සමාජය. නමුත් නොඇලීම කරන්න බුදුන් වහන්සේ වදාළ පරිදි නොඇල්මෙන් අවසන් කරන්න ඕන. එහෙමයි කරන්න ඕන කාරණාව. අන්න මෙතනදී ඊට පස්සේ තේරුම් ගන්න වෙනවා මේවා එන්නේ කොහොමද කියලා. මේ පසුගිය දින දෙක තුනේදීම නැත්නම් සතියක් දෙකක් තුලේ මාසයක් දෙකක් තිස්සේ මේ පිළිබඳව අපි එකම පෙළකට ගෙනත් පෙන්නනවා. ඔය කෙලස් නසනවා කියන කාරණාවට අවශ්‍ය අවස්ථාව කියලා කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව. ඒක ඉරියව් වශයෙන් ක්‍රියාකාරකම් වශයෙන් නොව මේ චිත්තාභ්‍යන්තරයේ යමක් තිබෙනවා නම් මෝඩකමක් බුදුන් වහන්සේ වදාරනවා ඔබට තරහක් එනවා නම් වෛරයක් උපදිනවා නම් පලිගන්න හිතෙනවා නම් ඒ ඔබේ හිත ඇතුලේ තියෙන නිසායි කියලා. තියෙනවා කියන්නේ වී ගබඩාවක වගේ තියෙනවා කියන අර්ථයෙන් නෙමෙයි. නමුත් ඒ හේතු තිබෙනවා කියන එක තමයි එකෙන් පෙන්වන්නේ අවිද්‍යාව කියන අර්ථය. එතකොට තිබුණ නිසා එනවා ගැටෙනකොට. මේ තිබුණ තැනට ඇඟිලි ගහන්නත් වරමක් නැහැ අපට. ඒ තිබෙන තැන හොයන්න ওই දිහක් නැහැ. නමුත් අර එනකොට දැනගන්න ඕන තිබුණා නිසායි කියලා. දැන් මේ එන එක අහුවෙන්නත් අවස්ථාවක් ගැලවෙන්නත් අවස්ථාවක්. පෘථග්ජන පුද්ගලයාට එන එකට එකතු වීම තුළින් ඔහු අහු වෙනවා. ඔහු නැවත වතාවක් එකට එකතු වී ආයෙත් එන්න හේතු තබනවා. එතකොට ඔහු මොකද කරන්නේ? නූපන් අකුසල් නූපදනවා. උපදවනවා. නූපන් අකුසල් උපදවනවා ඔහු කරන්නේ. එන එකට එකතු වෙලා ආපහු තැබීමෙන් තවදුරටත් චිත්තාභ්‍යන්තරයේ ලෝභ මූලය, දේශ මූලය, මෝහය බලවත් කරනවා. හොඳයි එන එක ආවහම එකතු නුනොත් එතකොට එකතු නුනොත් අනාගතයට තැබීමක් සිදු වෙන්නේ නැතුව අහිමි වෙනවා. එතකොට මේක කර්ම න්‍යාය තුළ පෙන්වන්නේ කර්ම විපාක කියන අර්ථයෙන්. කර්ම සිදු වුණොත් එහි අනාගත විපාකයක් සඳහා හේතු ඉතුරු වෙනවා. කර්ම සිදු නොවුනොත් විපාකත් නැහැ. එතකොට අන්නේ විදිහට උපන් විතර්ක තුන කාම හෝ ව්‍යාපාද හෝ විහිංසා වශයෙන් ගත් කල විතර්ක තුන ඔබේ ජීවිතය තුළ පහළ වෙන බව ඔබට තේරිලා තියෙන්න ඕන. ඔබ විනයි, ඔබේ කය විනයි මේ බාහිර කාරණාශ්‍රයෙන් මේක මතුවෙන අවස්ථා නින්දෙන් මෙහා පැත්තට නින්දට යනතුරු කාලය තුළ කොයි මොහොතේ පහළ වෙයිද කියලා කියන්න බෑ. අදාළ හේතු යෙදුනහම පහළ වෙනවා. මගේ ජනප්‍රිය උදාහරණය ගරිල්ලොන් සැගවී සිටිනවා වෙලාවක් බලන් ඉන්නේ. මොකද ඉදිරි පෙළ වලල්ල දුර්වල වුණාම ආරක්ෂක වලල්ල එතනින් තමයි පැනලා පහර දීලා අපහු හැංගෙන්න පුළුවන්කමක් තියෙන්නේ. අන්න ඒ වගේම තමයි අපේ සිහිය දුර්වල වෙනකොට තමයි මේගොල්ලෝ පැනලා අපට පහර දෙන්නේ. ඒ පහර දුන්නාම ලෝභයෙන්, දේශයෙන්, මෝහෙන් පහරකා ඔබ වැටෙනවා විතරක් නෙවෙයි ලෝකෙට අහු වෙලා හිරගෙවල් යනවා, මැරුම් කනවා අනිත් අය අතින්. ඒ තමයි පහර දුන්නාම හම්බ වෙන විපාකය. එහෙනම් මේ අය පිළිබඳව සතුරන් වශයෙන් තේරුම් අරන් තියෙනවා සාමාන්‍යයෙන් පැහැදිලිත් කරනවා ඒක මේ තරම් ප්‍රමාණයක් Taman ළඟ තිබෙනවයි කියලා Tamanට අවබෝධයක් තියෙනවා කියලා. තවදුරටත් මත උපන් අකුසල් තුල දුර්වලකමක් තිබෙනවයි කියන එක. එතකොට දුර්වලකම් තිබෙනවා නම් දුර්වලකම මතුවෙන්න පුළුවන්. මතුවීම පෘථග්ජනයාට අභාග්‍යයක් සලකනවා ඒකට එකතු වෙලා අවුලක් හදා ගන්න බැවින්. මතුවීම ආර්ය පුද්ගලයාට භාග්‍යයක් බවට පත් වෙනවා මන්දයත් ඉවත් වීමට උදව් කරන බැවින්. එයින් ඉවත් වීමට අවස්ථාවක් කරගත හැකි බැවින්. මෙන්න මේක තමයි මේ නැකත සුන්දර වූ අවස්ථාව බුදු සමයේ. නොදන්නා පුද්ගලයාට තවදුරටත් අවුලක් හදාගෙන අමාරු වැටෙන්නත් දන්න පුද්ගලයාට සංසිඳීම සඳහාත් මේකම අවස්ථාව. මෙන්න මේක තමයි මේ ෂණය කියලා කියන්නේ. එතකොට ෂණයට එකතු වීම ෂණ විපත්තියයි, ෂණයේදී මිදෙන එක ෂණ සම්පත්තියයි. අර කන කියන සූත්‍රයේ මහණෙනි ඔබට ප්‍රතිලාභයක් කියලා පැහැදිලි කරලා තියෙන විශාල ලාභයක් කියලා අන්නේ අර දෙකට අහු වෙන එක තමයි අපාගත වීම සහ දිව්‍ය ලෝක යාම කියලා කියන්නේ. ඒ දෙකටම අහු නොවෙන්න අතෑරෙන එක තමයි ෂණයෙන් ලබන්න ඕන කන සම්පත්, ෂණයෙන් ලබන සපත නිර්වාණය කියලා කියන්නේ.
මෙන්න මේ තත්ත්වයන් තේරුම් ගන්න පුළුවනි නම් හැම දිනාටම ජීවිතයත් එක්කලා වර්තමානයේ ගත කරන ජීවිතය කරන කාර්යයත් එක්කලා චිත්තාභ්‍යන්තරයෙන් හට ගන්නා වූ මේ පීඩණය දකින්න පීඩට එකතු නොවෙන්න ඒවා අර හටගත්තාම නැසෙන ස්වභාවයේ එක හැකියාවක්මයි අර එකතු නොවි නැසෙන්ට ඇරීම තුළ බර බහා තබන්න පුළුවන් වෙනවා. අන්නේ බහා තබනකොට තමයි අර විවේකය හම්බ වෙන්නේ. ලෝභසිත, දේශසිත, මෝහසිත ඒවා පවතින චෛතසිකයන් ප්‍රමාණයෙන් බලය අඩු වෙනකොට තමයි අර පවිවේක විවේක රසය පාලනය කරන්න පුළුවන්. ඒ වගේම උපදීන් අඩු වෙනකොට තමයි අර සංසිඳීම කියන එක තුළ තිබෙනා වූ රසය දැනෙන්නේ. මේ රසය දිවට දැනෙන එකක් නෙවෙයි, පසිදුරන්තර දැනෙන දෙයක්කුත් නෙවෙයි. නමුත් දැනෙන දෙයක් මතක තබා ගන්න. ඒක අර මෙහෙම කියන්නම්කොම හිසේ රදය කියන එක දැනෙන දෙයක්. ඒක දැනෙනවානේ ඉස තුළට. නමුත් ඉස රදය සුව වෙනවා. එතකොටත් දැනෙනවා නේද? කොහටද දැනෙන්නේ? දැනෙනවානේ. දැනෙන තැනක් නෑ, නමුත් දැනෙනවා. අන්න ඒ වගේ හිසේ රදය දුකක්, හිසේ රදය සුව වීම මහ විශාල සැහැල්ලුවක් දැනෙනවා. අන්න ඒ උපමාව ඔස්සේ පේරුම් ගන්න මේ දරත නැත්තම් මේ ක්ලේශ ධර්මයන් ප්‍රහීන වී යනකොට සැහැල්ලුවක් තියනවද නැද්ද කියන එක. ඉතින් මේ සැහැල්ලුව පිළිබඳව මීට පෙහා පැත්තේ තිබුණා වූ සුඛවග්ගය තුළ බුදුන් වහන්සේ ගාථා 10ක් 12ක් දේශනා කරමින් ආබස්සර දෙවියන් මෙන් අපි සුඛසේ වාසය කරමු කියලා උන්වහන්සේලා මාලිගාවක් තුළ හිටියත්, මහමග හිටියත්, ගහක් යට හිටියත්, නිරාරාව හිටියත්, ප්‍රශංසාවක් තුළ හිටියත්, නින්දාවක් හිටියත් ඒ සුවය සංසිඳීමේ සුවය විඳිනවා. මිනිසුන්ට මෙන්න මේ தত্ত্বය Tamanගේ සිත තුළ වැසී පවතින එක නැති දෙයක් නෙමේ වැසී පවතින්නේ වැස්ම ඉවත් කරගන්න පුළුවන් නම් ඔවුන්ට මේ උත්පාදනය වෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේලා ලෝකෙට පහළ වෙලා මිනිස්සුන්ට විවර කර දෙන නිදානය. තමයි නිදානය කියන එකේ තේරුම එක වසා තිබෙනවා කියන එකනේ. එතකොට නිදානේ වසා තිබුණාම පාදා ගන්න පුළුවන් කමක් තිබෙනවා. මේකට සද්ධර්ම නිදානය කියලා කියන්නේ. එතකොට ඔබට මේ හමුවීම තමයි ධර්මයේ හමුවීම කියන්නේ. අර උපයෝගී මාවතට අපි ධර්මය කියලා කතා කළාට ඒක උපකාර ධර්මයක් විතරයි. නමුත් මේ හමු වෙන එක තමයි ධර්මයේ හමුවීම කියන්නේ. දැන් ඊට පස්සේ ආජීවත් වෙන්නේ කොහොමද? ඊට පස්සේ ආජීවත් වෙන්නේ ලාභේදී, අලාභේදී, නින්දාවේදී, ප්‍රශංසේදී, සැපේ දුකේදී ධර්මයේ සරණ කොටගෙන. අනිත් අය ලාභේ මම කොටගෙන, අලාභේ මම කොටගෙන, නින්දාව මම කොටගෙන, ප්‍රශංසාව මම කොටගෙන ජීවත් වෙන්න හදනවා. උන්වහන්සේලා එකක්වත් මම කොට ගන්න නැතුවම ඒ කියන්නේ ඒවායින් අල්ලා ගැනීම තුළ මම නැත්නම් මමත්වයක් නැහැ නම් දැන් ඊට පස්සේ ඔන්න ධර්මයේ සරණ. ධම්මදීපා බික්ක වේවිහරත ධර්ම සරණ අනන්‍ය සරණා කියන්නේ ඒකයිද? ඔය බාහිර ලෝකේ තියෙන ලෝභය, දේශය, මොහය එලිලා ජීවත් වෙන්න එපා. ඔබේ හිත තුළ ධර්මයේ කියලා එකක් තිබෙනවා. ඒක මතු කරගන්න ඊට පස්සේ දිවයිනක් ඒක. ඒකේ ඒ ධර්මයේ නැමැති දිවයිනේ ඉන්නකොට අර පීඩාව වැඩින්නේ නැහැ. එතකොට අනන්‍ය සරණා කියන එකේ තේරුම වෙනත් දේවල් වල සරණ හොයන්න යන්න එපා. ඒක මට ගොඩාක් විස්තර කර හැකි. ඒක සමහරවිට මත්පැන් වල සරණ වෙන්න පුළුවන්, මන්ත්‍ර ගුරුකම සරණ වෙන්න පුළුවන්, ලෞකික ධානයක සරණ වෙන්න පුළුවන්. තවත් මොන හරි එක ක්‍රම වලින් මගහැරලා ඉන්න මහන්සි වෙන එක තමයි අනන්‍ය සරණා කියලා කියන්නේ. නමුත් අනන්‍ය සරණා සියල්ල මේ මොදට දී වෙන දූපත්. ඒ කියන්නේ ඉන්න බෑ ඒ වේ සදාකාලිකව පිරිහෙනවා. මොකද ඒ හදාගන්න හැම එකක්ම අයිති වෙන්නේ ආයතනයකට. මේ බුදුරජාණන් වහන්සේ වදාරන්නා වූ උපසමස්සකේ කියන්නේ ආයතනයක් නෙමෙයි. ආයතන කියන්නේ සිතේ හටගන්න දේවල්. ඒවා සිතත් සමග නැතෙනවනේ, ඉන්න බෑනේ සදාකාලිකව. නමුත් ඒවායේ සංසිඳීම තුළ තියෙන දෙයක් නැත්නම් එය හටගත් එකක් අර හටගෙන නැසෙන එකක් වෙන්නේ නැහැ. මෙන්න මේ බුදු තත්වයන් ස්පර්ශ කරන්න දැනුණාම ඒකේ වටිනාකම තේරෙනවා. ඒකේ අගය තේරෙනවා. ඒකේ තිබෙනා වූ සුන්දරත්වය තේරෙනවා. ඒක තුළ ඉන්න විට මේ බාහිර ලෝකේ පවතිනා වූ තර්ජනයන්ගෙන් ඇතිවෙනා වූ මේ දරතය එහෙම නැත්නම් මේ බර නැති බව තේරෙනවා. ඉතින් මෙන්න මේ ගාථාවෙන් පෙන්වන්නේ මෙන්න මේ කියන தත්ත්වය විඳිනකොට ඒ අය තුළ පවතිනා වූ ස්වභාවය පිළිබඳව. අපි ඒ අය පිළිබඳව විවරණයක් කරමින් සතුටුට හරියන්නේ නැහැ. ඒ අයගේ මේ ස්වභාවයට පත් උනේ මොනවා කරලාද? එතකොට
උපන්න කුසල් දුරු කර ගැනීම සඳහා නූපන්න කුසල් නූපදීම සඳහා ඒ මොහොත යොදා ගැනීමෙන් ඒ උපදින්නා වූ විතර්කයන්ට එකතු නොවීම තුළින් ඒවා එකතු නොවීමෙන් බලන දේ තමයි අනිත්‍ය බලනවා කියන්නේ. එතකොට බලන්න තියෙන්නේ ලෝභය දේශේ මෝහය අනිත්‍යනේ. එකතු වුණාම නිට්ටය වෙලා යනවා, එකතු වෙන්නේ නැතුවම අනිත්‍ය වෙනවා කියන තැනට ආපුවාම බුදු සමයේ අනිත්‍යත් සුන්දර දෙයක් වෙනවා. ඒ වගේම සරල දෙයක් බවට පත් වෙනවා. ගැඹුරු නැති වෙනවා. මිනිසා සඳහා ලබාගත් ජීවිතය තුළ මෙන්න මේ දේවල් තේරුම් ගන්නට තරම් අවධානය යොමු කරලා ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් නම් ඊට පස්සේ මාද මා වෙනුවෙන් යමක් කළ යුතුයි කියන තැනට එනවා. මොකද පෞද්ගලිකව දුක ඔබේ දෙයක්, ඒක ඔබ තුළ සංගවාගත් දෙයක්. හේතු. ඒ ඉවත් කර ගැනීම ඔබ සතු දෙයක්. ඔබට හැකි දෙයක්. ඒ නිසා ඒ කටයුත්ත කරන එකට තමයි තථාගතයන් වහන්සේ වදාරන්නේ ආතප්ප කිච්ච හේවත් ක්ලේශයන් තැවීමේ කටයුත්ත. තැවීම කියන වචනෙන් පෙන්වන්නේ යටපත් කරන් ඉන්න කියන එක නෙමෙයි. ඒවට එකතු වෙන්නට ඉඩ නොදී, ඒවට බලවත් වෙන්න ඉඩ නොදී අවසන් කරන පාර. ඒ නිසා තමයි ඒකට පටිසෝත ගාමිත්වය කියලා කතා කළේ. ඉතින් එතකොට බඳු තත්ත්වයක් තුළ දැන් අනිත් අයත් සමග ජීවත් වෙන්න වෙනවා. අනිත් අය සමග මංගල උත්සව වලට යන්න, පුණ්‍ය උත්සව වලට අනිත් ඕන දෙයකට යන්න වෙනවා. යම් කිව්වම යන්නත් වෙනවා. ඔවුන් ඒවා නිසා ඇලී ගැටි ලෝභ මිලවීමාවි අවුල් ඇති කර ගන්න අතර ඔබ ඒවා නිසා නොඇලී නොගැටි ඉන්නට ඒ මොහොතම යොදා ගන්න බව ඔබ දන්නවා, අනිත් අය දන්නේ නැති වුණාට. ඊට පස්සේ ඒ බඳු අය අහවි කොහොමද මේ වගේ ප්‍රශ්නයක් තුළ මේ hina වෙවි ඉන්නේ, තැවෙන්නේ නැතුව මේ ඉන්නේ කියලා. මොකද ඒ අයට ලොකු ප්‍රශ්නයක් ඒක. අනිත් ප්‍රත්‍යඥායට ඒක හැම දෙයක්ම කතා කරන්න දෙයක්, හෙට දවල්වා ගෙනියන්න ප්‍රශ්නයක්. කම්පණයට කාරණයක්. නමුත් ඔබට තේරෙවි ඔබ ළඟ ඒ කම්පණයට නැත නිසා ඔවුන් කම්පණ වෙන දේ තුළ ඔබ ළඟ කම්පනයක් නැහැ කියලා. එතකොට තේරෙවි අර ලෝක ධර්ම සූත්‍රයේ පෙන්වන පෘථග්ජනයා ලෝක ධර්මයට ප්‍රතිචාර දක්වමින් අනුරාධපුරවල පෙන්වන ආර්ය පුද්ගලයාට ලෝක ධර්මයට දක්වන්න ප්‍රතිචාරයක් නැහැ කියන එක ඔබ තුලින් දකින්න හම්බ වේවි. දැන් තවදුරටත් නොනැවත ඉදිරියට යන්න. මා නිවත්තා භික්ඛම කියලානේ කියන්නේ. මා නිවත්ත නොනැවත ඉදිරියට යන්න. මන්දයත් බුදුන් වහන්සේ ඔබට හමු වෙන බැවිනි. පුද්ගලයෙක් වශයෙන් නොව, පිළිමයක් රත්තරන් වශයෙන් නොව, අදත් ඉදිරියටත් මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ යන අය පිළිගන්නට උන්වහන්සේ සදාකාලික වැඩ සිටින බැවිනි. අදාළ කරුණු තේරුම් ගැනීමට තමයි ගැඹුරු ධර්මයේ තේරුම් ගැනීම කියලා කියන්නේ. ඊට පස්සේ අනුගමනීය ප්‍රතිපදාවක් තුළ ඔබටත් මේ සඳහා ප්‍රවිෂ්ඨ වෙන්න ලැබෙනවා. ජීවිතේ ලබන්න පුළුවන් උත්තරීතරම සැපත, උත්තරීතරම නිධානය, එමත් නැත්නම් ජීවිතයක් තුළ ලබා ගන්න පුළුවන් ලොකම වාසනාව මෙයයි. බෞද්ධයින් සඳහා පමණක්, ප්‍රතිපත්තිකාමී බෞද්ධයින් සඳහා පමණක් නිර්දේශිත මේ මඟ හෙළි කර ගන්නට ඔබට මේ කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනා වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙසේ නිමා කරනු ලබනවා. දායකත්වය මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥානාලිකාව තුළින් ප්‍රචාරය කිරීම සඳහා මාරවිල නාත්තණ්ඩිය පාර අංක 747 ඉරක් සීදරණ නිවසේ පදිංචි එම්.ඒ. කුමුදිනී ශ්‍රී ආකාන්ති ඇතුළු පවුලලා සැවුලිය සෑම දෙනා විසින් දායකත්වයේ දරා තිබෙනවා. ඒ වගේම ජන්මදිනයකට ආශිර්වාදයක් පිණිසම ධර්ම දේශනාව කරලා තියෙන බවත් සඳහන් වෙනවා. ඒ කියන්නේ එතුමියගේ උපන්දිනය වෙනුවෙන් ඔබට ලැබෙන ත්‍යාගයක්. ලස්සන උපන්දින ත්‍යාගයක්. කේක් තවරලා නැහැ. අගුණ දේවල් මොකුත් තවරලා නැහැ. ගන්න පුළුවන් නම් හොඳ ත්‍යාගයක්. අපි ධර්ම දේශනා කරන්නට මේ මාධ්‍ය වලට ආපු දවසේ ඉඳලමත් කියන්නේ මේ වගේ තෑග්ග දෙන්න, නෑගි දෙන්න ලෑස්ති වෙන්න උපන්දින දවස්වලට ලෝකෙට කියලා. අරමුණ මෙම උතුම් ධර්ම දානමය පුණ්‍යක්‍රියාවෙන් ජනිත වන්නා වූ සියලු පුණ්‍ය කුසලයන් පින් බලාපොරොත්තුෙන් සිටින පින් අනුමෝදන් විය හැකි සියලු ආත්මයන් අනුමෝදන් කරගනිත්වා. තමන්ට අදාළ තමන්ගේ අයටයි හරියන්නේ. මත සුගති භවයක් ලැබ සුගති භවයේ මේ කියන විදිහට නම් මිනිසත් භවම ලැබී නිර්වාණාබෝධයත් එක්ම මෙම මග හෙළි කරගන්න හේතු ආසනා වේවා. සසර ගමන නිමා කර ගැනීමට වෙරදරන පාරමී පුරණ කුසලයට හිත ඇති සදහම් පිපාසිත සියල්ලෝම මේ අමාදහම් පානය කරත්වා. ඔන්න ඒකෙත් තිබෙනවා අර පිවිත්වා කියන වචනේ. හරියට ඒක දැකලා ගත්තා වගේ මම මේක. නිවන් මඟ පූර්ණය කර ගැනීමට මෙම පුණ්‍ය කුසලය මහෝපකාරී වේවා.
ගෞරවනීය දේශකයන් වහන්සේ ඇතුළු සසරින් නිවනට මඟ පහදා දෙන සියලුම දේශකයන් වහන්සේලාටත් අමා මහ නිවන් දොරටුව විවර වේවා. සියලු සත්වයෝ සංසාර කෙලෙස් ඕගේ තරණය කොට උතුම් නිර්වාණය පූර්ණය කර ගනිත්වා කියලා ඔබ හැම දෙනා වෙනුවෙන්ම ලෝකෝත්තර ප්‍රාර්ථනාවක් තබලා තියෙනවා. යම් යම් අකවානුවලදී ඔබට මෙම ඉටු කරගත හැකි අරමුණු ඔබ වෙනුවෙන් ඉටු කර ගැනීමට ලැබේවා. ඒ වගේම සුබ උපන් දිනයක් වේවා. ඒ පවුලේ හැම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ හැම දෙනාටමත් මේ බුදු සමයෙන් පෙන්වනු ලබන චිත්තාභ්‍යන්තරයේ ලෝභයෙන් දේශයෙන් මෝහෙන් හිස් කර ගැනීමෙන් ලබන්න පුළුවන් විවේකය සංසිඳීමේ සුඛය අත්විඳින්නට මෙම කරුණ පැහැදිලි කිරීම හේතු වාසනාව වේවායි කියලා අදිෂ්ඨාන කරගන්න ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං